ආයුබෝවන් පින්බර දරුවනි අද මම සූදානම් වෙන්නේ ඔයගොල්ලොත් එක්කලා සම්මුඛ වෙන්න. ඔයගොල්ලන්ගේ 8 ශ්‍රේණියේ දෙවෙනි වාරයේ දෙවෙනි පාඩම ත්‍රිකෝණ පිළිබඳ පාඩම ගැන පොඩි හැඳින්වීමක් කරන්න. දැන් ඔයගොල්ලෝ සූදානම්ද පොත්පත් අරගෙන? හොඳයි එහෙනම්. ළමයි අපි බලමු ත්‍රිකෝණයක් කියන්නේ මොකද්ද, මොන වගේ එකක්ද, ඒවායේ තියෙන අංග මොනවද කියලා අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරමු. ඉස්සෙල්ලාම අපි හඳුනා ගන්න ඕනේ ත්‍රිකෝණයක් කියන්නේ මොකද්ද කියලා. මම මේ බෝඩ් එකේ ඇඳලා තියෙනවා මේකේ තියෙනවා සරල රේඛා තුනකින් සංවෘත වෙලා තියෙනවා. මෙන්න මේ වගේ රූපයකට අපි කියනවා ත්‍රිකෝණයක් කියලා. එතකොට මේ ත්‍රිකෝණයක අංග කියන්නේ මොනවද? මොනවද මේ ත්‍රිකෝණේ තියෙන්නේ ඔයගලන්ට පේනවද? මේකේ තියෙනවා සරල රේඛා තුනක්. අපි ඒවට කියනවා පාද කියලා. එහෙනම් මේ ත්‍රිකෝණේ තියෙන අංගයන් හැටියට අපිට තියෙනවා පාද තුනක්. මේ පාද තුන නම් කරන්නේ කොහොමද? මේ පාදේ නම් කරන්නේ අපි ඒ කෙළවරේ අකුරු දෙක පාවිච්චි කරලා. එක පාදයක් AB. අනෙක් පාදේ මොකද්ද? BC. ඒ වගේම අනිත් පාදේ මොකද්ද? AC. මෙන්න මේ විදිහට ත්‍රිකෝණයේ තියෙන පාද තුන අපිට නම් කරන්න පුළුවන්. ඒවා අපි කියනවා ඒ ත්‍රිකෝණයේ තියෙන අංග තුනක් කියලා. ඒ වගේම තවත් අංග තුනක් තියෙනවා. ඔයගලන්ට පේනවද? මේ මුළු තුනක් තියෙනවා. මේවට අපි කියනවා කෝණ කියලා. ඒතර මේ කෝණ තුනක් තියෙනවනේ. 1 2 3. මේ කෝණ තුන අපි දැන් නම් කරන්නේ කොහොමද? ඔයගලන්ට මං හිතන්නේ 7 වසරේදී මේක කියලා දුන්නා. අද අපි පොඩ්ඩක් නැවත මතක් කිරීමක් කරගමු. මේ කෝණ තුන නම් කරන්නේ අපි ඉස්සෙල්ලාම බලමු මෙන්න මේ කෝණය නම් කරලා. එතකොට මේ කෝණය නම් කරන්න නම් මේ A අකුර ළඟ කෝණේ නම් කරන්නේ අපි. එහෙනම් A අකුර මැදට දාලා අනිත් අකුරු දෙක දෙපැත්තට දාලා අපි නම් කරනවා. BAC. එතකොට මම මේ නම් කරන්නේ A කෝණය. එතකොට BAC කියන කෝණය. A අකුර මැදට දාලා නම් කරන්නේ අර A අකුර ළඟ තියෙන කෝණය. අපි කෝණය මෙන්න මෙහෙම සංකේතවත් කරනවා. එතකොට අපි බලමු මේ B කෝණය නම් කරන්නේ කොහොමද කියලා. එහෙනම් B අකුර මැදට දාන්න ඕනේ. B අකුර මැදට දැම්මහම ABC කියන කෝණය. ඊළඟට අපි බලමු C අකුර ළඟ තියෙන කෝණය නම් කරන්නේ කොහොමද කියලා. C අකුර ළඟ තියෙන කෝණය නම් කරන්නේ කොහොමද එහෙනම්? C අකුර මැදට දාලා. ඒ කියන්නේ ACB. එතකොට මේ තියෙන්නේ ත්‍රිකෝණයේ තියෙන තවත් අංග තුනක්. එහෙනම් අංග ඔක්කොම කීයක් තියෙනවද? පාද 3යි, කෝණ 3යි, අංග ඔක්කොම තියෙනවා 6ක්. නේද? හොඳයි ළමයි, අපි මේ පාඩම ත්‍රිකෝණ අපි තප්පරයකින් මතක් කරගමු. මේ කෝණ වර්ග 3ක් තියෙනවා. හොඳේ? අපි මේක අමතක නම් ඒක මතක් කරගෙන ඉන්න ඕනේ. මේ කෝණ වර්ග 3 තමයි එකක් තමයි සුළු කෝණය. ඔයගොල්ලෝ දන්න දේවල්. ඒ සුළු කෝණයක් ඇවිල්ලා මේ තියෙන ඍජු කෝණය කියන්නේ අංශක 90 කෝණයට, මේ ඍජු කෝණයට වඩා අඩු කෝණයකට අපි කියනවා සුළු කෝණයක් කියලා. ඒ වගේම මේ ඍජු කෝණයට වඩා අංශක 90ට වඩා වැඩි කෝණයකට කියනවා අපි මහා කෝණයක් කියලා. එහෙනම් අපි මේ කෝණ වර්ග 3 හඳුනගෙන ඉන්න ඕනේ ඊළඟ පියවරට යන්න නම් නේද? ඊළඟට ළමයි අපිට පුළුවන් මේ ත්‍රිකෝණ පාදානුව නම් කරන්න. ත්‍රිකෝණ පාදානුව නම් කරන්න. ඒවායේ තියෙන ලක්ෂණ අනුව. බලන්න මම මෙතන ලකුණු කරලා තියෙනවා සමපාද ත්‍රිකෝණයක්. මේ සමපාද ත්‍රිකෝණයක් කියන්නේ වචනයෙන්ම තේරෙනවා පාද සමානයි කියන එක. මේ ත්‍රිකෝණයේ පාද තුනම සමානයි. ඒ කියන්නේ මේ පාද තුනම දිගින් සමානයි. එතන බලන්න මේ මම මේක සමානයි කියලා ලකුණු කරන හැටි. ඔයගලන්ට පුළුවන් දැන් ඉරි දෙක ගහන්න. එහෙම නැත්නම් එක ඉර මේ පාද තුනටම ගහන්න. ඒ පාද තුනම සමානයි කියලා පෙන්වන්න. ඒ වගේම අපිට පුළුවන් මේ ත්‍රිකෝණයේ පාද දෙකක් සමාන නම් ඒකට අපි කියනවා මොකද්ද?
සමද්විපාදය. එතකොට මේ ත්‍රිකෝණේ මෙන්න මේ පාදයට මේ පාදයේ සමාන වුණොත් පාද දෙකයිනේ සමාන. අපි ඒකට කියනවා මොකද්ද? සමද්විපාද ත්‍රිකෝණය. එතකොට සමපාද ත්‍රිකෝණය, සමද්විපාද ත්‍රිකෝණය. එතකොට තවත් එක් අවස්ථාවක් තියෙනවා. මොකද්ද? මේකේ පාද තුනම අසමාන නම්, ඒ කියන්නේ මේ දිගයි මේ දිගයි මේ දිගයි තුනම අසමාන නම් එකිනෙකට අපි ගමු 4යි 5යි 8යි. ඒ වගේ මොකක් හරි පාද තුනක් දිගින් අසමානයි. එහෙමනම් මේකට අපි කියනවා විෂම පාද ත්‍රිකෝණය. අපි ඒකට පාද තුන අසමාන බව ලකුණු කරන්නේ මෙන්න මෙහෙම. මේකට අපි එක ඉරක් ගහමු, මේකට අපි ඉරි දෙකක් ගහමු, මේකට අපි ඉරි තුනක් ගහමු. ඒතර බලන්න මේ දිගවල් තුන අසමානයිනේ. අන්න ඒ වගේ අපිට පුළුවන් ගණිතයේදී සංකේත පාවිච්චි කරන්න පාද තුන අසමාන බව වෙනස් ඉරි කැලි ප්‍රමාණ වලින් ගහලා. ඒ වගේම දරුවනේ අපිට පුළුවනි ත්‍රිකෝණයක් ඒ ත්‍රිකෝණයේ තියෙන කෝණ අණුව වර්ගීකරණය කරන්නත් පුළුවන්. කෝණවල විශාලත්ව අනුව. ඒතර අපි කෝණවල විශාලත්ව අනුව වර්ග කරොත් එක වර්ගයකට කියනවා අපි සුළු කෝණී ත්‍රිකෝණය කියලා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. ඒකේ තියෙන විශේෂත්වය මොකද්ද? මේ කෝණ තුනම සුළු කෝණ. මම ඕගොල්ලන්ට පාඩම් පටන් ගන්නකොටම කෝණ වර්ග සුළු කෝණ ඍජු කෝණ මහා කෝණ කියලා දුන්නේ මේකට. හරි? මේ කෝණ තුනම සුළු කෝණ. අංශක 90ට වඩා අඩුයිනේ සුළු කෝණයක් නේද? මේ කෝණ තුනම අංශක 90ට වඩා අඩුයි. ඒ වගේම අනිත් එක තමයි මහා කෝණී ත්‍රිකෝණය. මහා කෝණයක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ දැන්. එහෙනම් මහා කෝණී ත්‍රිකෝණයක එක කෝණයක් මහා කෝණයක් වෙන්න ඕනේ. හරිද? එක කෝණයක් මහා කෝණයක් නම් ඒක මහා කෝණී ත්‍රිකෝණයක්. අනිත් කෝණ දෙක සුළු කෝණ. එක කෝණයක් මහා කෝණයක් නම් මහා කෝණී ත්‍රිකෝණය. ඒ වගේම ඍජු කෝණී ත්‍රිකෝණය තමයි අනිත් එක. ඒකේ තියෙන විශේෂත්වය මොකද්ද? එක මුල්ලක් එක කෝණයක් අංශක 90. එතකොට බලන්න සුළු කෝණී ත්‍රිකෝණය හඳුනා ගන්න දැක්ක ගමන් මහා කෝණී ත්‍රිකෝණය හඳුනා ගන්න දැක්ක ගමන් ඍජු කෝණී ත්‍රිකෝණය හඳුනා ගන්න ඔයගොල්ලෝ දැක්ක ගමන්. එතකොට ත්‍රිකෝණ දැක්ක ගමන් මේ කෝණ අණුව හඳුනා ගන්නත් පුළුවන්. දැන් ඉස්සෙල්ලා අපි පාද අණුව හඳුනා ගන්නත් ඉගෙන ගත්තා. ඊට පස්සේ ළමයි අපි පොඩි අමතර දැනුමක් බලමු අපිට ඔයගොල්ලන්ට තියෙනවද කියලා. ඔයගොල්ලෝ මීට කලින් හඳුනනවාද සරල කෝණය කියන්නේ මොකක්ද කියලා? සරල කෝණය හඳුනනවාද? සරල රේඛාවක් තියෙනවා, මෙතන ලක්ෂයක් තියෙනවා. මෙන්න මේ පැත්තේ මෙන්න මේ විදිහට හොඳයි ඔයගොල්ලෝ කියන කෝණමානය දැකලා තියෙනවද ඔයගොල්ලෝ? ඒ කෝණමානය නිකන් හඳපළු වගේ නේද? ඒකේ සම්පූර්ණයෙන්ම අංශක කීයක් තියෙනවද? මේ පැත්තේ ඉඳලා බැලුවාම අනිත් පැත්තට මෙතෙල්ලා බැලුවාම මේ පැත්තට අංශක කීයක් ලකුණු කරලා තියෙනවා. හරි. දැන් කලබල වෙන්න එපා. දැන් බලන්න එපා. පස්සේ බලන්න. දැන් බලන්න මම මේ සරල අපි කියනවා මේ වගේ එකට සරල කෝණයක් කියලා. දැන් අපි ඉස්සෙල්ලා ඍජු කෝණය හඳුනාගත්තානේ. එතකොට මේ සරල කෝණයට තියෙනවා මේ වගේ ඍජු කෝණ දෙපැත්තෙන් දෙකක් තියෙනවා. එතකොට 90යි කීයද? අංශක 180යි නේ. එතකොට මේ කෝණ දෙක එකතු කරාම අංශක 180යි. එහෙනම් මෙතන සම්පූර්ණ කෝණයේ අංශක කීයක් වෙන්න ඕනේද? 180ක් වෙන්න. ඔයගොල්ලන්ට පුළුවනි මේ වගේ රූපයක් ඇඳලා කෝණමානය තියලා මේ කෝණයයි මැනලා එකතු කරලා බලන්න. කෝණමානය තියලා කෝණමානයෙන් කෝණයක් මනින හැටි අපි වැඩිහිටියෙක්ගෙන් අහගමු. හරිද? දැන් මට මෙතනදී ඒක පෙන්වන්න ටිකක් අමාරුයි. හරි. කොහොම හරි දැන් අපිට පේනවාද මේ කෝණ දෙක එකතු කරාම කීයක් එන්න ඕනේ? දැන් මේ දෙක එකතු කරාමත් 180ක් එනවනේ. මේ සම්පූර්ණ කෝණයත් 180යිනේ. එහෙනම් මට කියන්නේ මේ දෙක එකතු කරාම අංශක කීයක් එන්න ඕනේ? කීයද? 180. ඒ කියන්නේ මේ A කෝණයයි B කෝණයයි අපි එකතු කරාම උත්තරේ එන්න ඕනේ අංශක 180ක්. ඒ කියන්නේ සරල කෝණයක් අංශක 180ක් බව චුට්ටක් මතක තියා ගන්න. දැන් අපි ළමයි බලන්න යන්නේ ත්‍රිකෝණයක තියෙනවා කෝණ තුනක්. මේ කෝණ තුනම අපි මැනලා එකතු කරාම එන උත්තරේ කීයද කියලා.
අපිට පුළුවන් පොඩි ප්‍රැක්ටිකල් එකක් කරන්න ගෙදරදී ඔයගොල්ලන්ට. ටිකක් ඩිජිටල් බෝඩ් එකක් අරගෙන ත්‍රිකෝණයක් අඳිනවා. ටිකක් ලොකුට අඩිගොඩ දිග අඩිගොඩුවක් තියලා ත්‍රිකෝණයක් ඇඳලා අපි ඒක කපනවා. ත්‍රිකෝණය කපා ගන්න. කපාගෙන අපි ABC කියලා මුළු තුන නම් කරනවා. ඒතර නම් කරලා ඉවරලා අපිට පුළුවන් ඒ ත්‍රිකෝණය ඔහොම තියෙද්දි අපිට පුළුවන් මේ ඒ මුල්ල කපන්න. ඔහොම මේ ඒ මුල්ල මේ වගේ කෑල්ලක් කපලා ඒ මුල්ල ගන්නවා. පොඩ මෙතන පොඩි මාක්කයක් දාගන්න. එතකොට එතන තමයි මේ මුල්ල තියෙන්නේ. ඉතින් ඒ කෑල්ල අරගෙන මම මේ මෙතන ඇලෙව්වා මේ. හරිද? මේ විදිහට ඇලෙව්වා. ඒ වගේම මේ B මුල්ල කපලා ගන්නවා මේ විදිහට. ඒ B මුල්ල කපලා අරගෙන මෙහෙම හරවලා මෙතන අලවනවා. හරිද? ඊළඟට අපි C මුල්ලත් ගන්නවා. මේ C මුල්ලත් කපලා ගන්නවා. කපලා ගත්තාම මෙන්න මේ කෑල්ල විතරයි ඉතුරු වෙන්නේ. එතකොට මේ කෑල්ල තුනම අපි කපලා ගත්තානේ. මේ කෑල්ල අපිට ඉතුරු වෙනවා එතකොට. මේ කෑල්ල තුනම C මුල්ල කපලා ඇලෙව්වහම හරියටම මෙන්න මේ අද මෙතන ඉඩ ඉතුරු වෙලා තියෙන්නේ මේ මෙතන අපිට මෙන්න මෙහෙම අලවන්න පුළුවන්. C මුල්ල. හරිද? එතකොට අපිට මේක හරියටම සරල රේඛාවක් වගේ ලැබෙනවා. දැන් මේ බලන්නකො මම මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. මේක මම නම් කරලා තියෙනවා A මෙතන අකුරු අපි මාරු කරගමු ඕන නම්. මම මේකේ ABC කියලා මෙහෙම මෙතන A මෙතන B මෙතන C දාලා තියෙන්නේ. එතකොට A මුල්ල තමයි මේ තියෙන්නේ. එතකොට මෙතන අපි C මුල්ල තියෙනවා. C මුල්ල කපලා මෙතනින් ඇලුවා. මෙතන මේ B මුල්ල කපලා මෙතනින් ඇලුවා. දැන් බලන්න අපිට මේ රූපේ පොඩ්ඩක්. දැන් ඔන්න මේ ABC ත්‍රිකෝණය. ABC. මම දැන් ඔයගලන්ට පුළුවන් මේක ගෙදරදී කරන්න. මම මෙන්න මෙතන හරියට ලක්ෂයක් හොයාගෙන තියෙනවා. මෙතන ඉඳලා අපි හරියට අංශක 90 මුල් මෙතනලා අපි පොඩි ඉරක් ඇඳලා මේ හරි මෙතන අංශක 90ක් ඇදෙන විදිහට මෙහෙම ඉරක් ඇඳගෙන එතන ලක්ෂය ලකුණු කරගන්න. ඊට පස්සේ මම මේ A මුල්ල හරියටම අතන්ට නවනවා මේ. දැක්කද? ඒතර මම කැපුවේ නෑ දැන් මේ A මුල්ල හරියටම අර කිව්ව ලක්ෂයට මෙහෙම නවනවා. හරිද? දැන් මෙතන C මුල්ල තියෙනවනේ. මේ C මුල්ල මම මේ පැත්තට නවනවා හරියට මෙතනට හිටින්නේ මේ. C මුල්ල. දැන් A මුල්ලයි C මුල්ලයි දැන් මෙතනට ඇවිල්ලා මේ විදිහට. ඊළඟට මම මේ B මුල්ල මේ පැත්තට නවනවා. බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. මොකද වෙලා තියෙන්නේ? අර මුළු තුන එක වුණාම අපිට තනි සරල රේඛාවක් ලැබෙනවා. පේනවද? තනි සරල රේඛාවක් ලැබෙනවා නේ. මුළු තුන එක වුණා. ඒ කියන්නේ සරල කෝණයක් හැදෙන්නේ. මේ කෝණ තුන එකතු කරාම හැදෙන්නේ සරල කෝණයක්. ඒ කියන්නේ අංශක කීයක්ද හැදෙන්නේ? 180ක්. අපිට එතකොට තීරණයකට එන්න පුළුවන් මේ කෝණ තුන එකතු කරාම අංශක 180යි. එහෙමනම් අපිට පුළුවන් මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව ඓක්‍ය එකතුව අංශක 100 කීයද? 80ක් කියලා. ත්‍රිකෝණයේ කෝණ තුන එකතු කරාම අංශක කීයද? 180යි. ඒක ඔයගොල්ලන්ට බොහොම පැහැදිලි වුණා නේද? දැන් මේ මුල්ල මෙතනට නැවුවා. මේ ත්‍රිකෝණයේ මුල්ල මෙතනට නැවුවා. මේ උඩ ත්‍රිකෝණයේ උඩ මුල්ල මෙතනට නැවුවා. එතකොට ABC කෝණ තුන ගානට අංශක 180ක් වෙනවා. කරලා බලන්න ගෙදරදී. දැන් අපි සූදානම් වෙන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු කරාම අංශක 180ක් කියලා දැන් ෂුවර්නේ. එහෙනම් අපි මෙන්න මේ ත්‍රිකෝණයේ කෝණ තුනෙන් අපිට දෙකක් දෙනවා අනිත් එක හොයන්න. එතකොට මොකද කරන්න පුළුවන් අපිට? සමීකරණයක් ලියන්න පුළුවන්. ගණිතයේදී සමීකරණයක් ලියලා උත්තර ගන්න වෙන අවස්ථාවක් නේද? මොකද්ද සමීකරණය? සමාන ලකුණක් තියෙන්න ඕනේ. එක පැත්තකට එන්න ඕනේ අංශක 180ක්. මේ පැත්තට එන්න ඕනේ වම් පැත්තට එන්න ඕනේ මේ කෝණ තුනේ එකතුව. x එකතු කිරීම අංශක 85 එකතු කිරීම අංශක 55. ඒතර මේක සමීකරණය. දැන් අපි මේ සමීකරණය විසඳන්න. ඒ කියන්නේ x හොයන්න ඕනේ මේක. බලන්න මේ කෝණ දෙක එකතු කරලා 5යි 5යි 10න් බින්දුව දැන් මේකක් ඉතුරුයි 8යි 5යි 13යි 1යි 14 140යි. ඒතර බලන්න සමාන ලකුණෙන් දෙපැත්ත. මේ පැත්තේ 180 මේ පැත්තේ x එකතු කිරීම 140. බලන්න නිකන් මේ ආදේශයක් දාලා බැලුවොත් 140ට කීයක් එකතු වුණාම 280 දෙන්නේ 40යි කියලා උත්තරේ එනවා හිතෙන් ගත්තොත් නේ. අපි කරන්නේ දැන් මේ සමීකරණය විසඳනකොට
මේ 140 මෙතනින් අයින් කරගන්න ඕන. තේරුණාද? එතකොට මොකද කරන්නේ? මේක අයින් කරන්න නම් අපි මේක අයින් කරන්න නම් මොකද කරන්න ඕනේ? මේ පැත්තෙනුත් 140ක් අඩු කරන්න ඕනේ. මේ පැත්තෙනුත් 140ක් අඩු කරන්න. දෙපැත්තෙම 140 අඩු කරාම මේක කැපිලා යනවානේ. ධන 140 ඍණ 140 බිඳුව වෙනවානේ. එතකොට උත්තරේ එනවා x සමානයි අංශක 40. අර අපි හිතෙන් ආදේශ කරලා ගත්තු 40 අපිට උත්තරේට ලැබෙනවා. ඉතින් ඒ වගේම මේ ගානත් අපිට පුළුවන් මෙතන 90 කෝණයක් තියෙන්නේ. මේ තුන එකතු කරාම 180යි කියලා ලියා ගන්න. x එකතු කිරීම 90 එකතු කිරීම 53 සමාන වෙන්නේ 180ට. අර හදපු විදිහටම අපි හැදුවොත් x එකතු කිරීම 3යි 9යි 5යි 14යි සමාන 180. ඊළඟට මොකද කරන්නේ දැන්? ඊළඟට අපි මේ 143 අයින් කරන්න ඕනේ. මෙතන 140 අයින් කරන්න කරපු වැඩේ මම මෙතන 143 අයින් කරන්න ඕනේ නේද? මොකද කරන්න ඕනේ? මේ 143 අයින් කරන්න අපි මේ පැත්තෙනුත් 143ක් අඩු කරනවා. 180 වෙනුත් 143ක් අඩු කරනවා. දෙපැත්තෙන් මේ 143 අඩු කරනවා. එතකොට මේක බිඳුව වෙලා යනවා. උත්තරේ ලැබෙනවා x සමානයි 180න් 143ක් අඩු කරගන්න. බිඳුවෙන් 3ක් බෑ 10න් 3ක් 7යි. මෙතන 7න් 4ක් 3යි. අංශක 37ක් අපිට එතකොට ලැබෙනවා. අපි බලමු මේ වගේ ගණන් කිහිපයක් දිගටම හදාගෙන ගිහිල්ලා. දැන් අපි බලමු තුන්වෙනි ගාන. දැන් අපි දන්නවා මේ කෝණ තුන එකතු කරාම 180යි කියලා අපි පොඩි සමීකරණයක් ලියමු. x එකතු කිරීම 130 x එකතු කිරීම 130 සමාන වෙන්නේ 180ට. එතකොට මෙතන x කියලා කියන්නේ 1x එකතු කළාම 2x වෙනවා. ධන 130 සමාන 180යි. දැන් අපිට පුළුවනි මේ පියවරෙන්ම දෙපැත්තෙම 130 අඩු කරලා මේ 130 අයින් කරන්න. එහෙනම් තව පියවරක් ලියලා අපිට ඒ වැඩේ කරන්නත් පුළුවන්. මෙහෙම 2x එකතු කිරීම 130 නුත් 130ක් අයින්. 180 වෙනුත් 130ක් අයින්. දෙපැත්තෙම 130 අයින් කරේ මේ 130 අපි අතනින් කපාගෙන බිඳුව කරගෙන මේ x නේ හොයන්න ඕනේ. මේ පැත්තේ x හොයන්න ඕනේ. දැන් අපිට උත්තරයක් එනවා 2x සමානයි කියලා කීයක්ද? 180න් 130ක් අඩු කරාම. කීයද? 130ට 50ක් එකතු වුණාම නේ 180 හැදෙන්නේ. එහෙනම් 180න් 130ක් අඩු කරාම 50යි. එහෙමනම් දෙපැත්තම අපි මෙතන තියෙන්නේ ಗುಣ කිරීම ලකුණක් ළමයි. ඒතර එහෙනම් මේ දෙක අපි අයින් ඉවත් කරගන්න ඕනේ මෙතනින්. එහෙනම් දෙපැත්තම අපි දෙකෙන් බෙදනවා. දැන් ඒතර සමීකරණ පාඩමකුත් මෙතන යනවා. හොඳේ. හරිද? දෙපැත්තම දෙකෙන් බෙදනවා. එතකොට උත්තරය x සමානයි අංශක 25යි. රයිට්? තේරුණාද? සමීකරණත් විසඳන්න ඉගෙන ගන්න මේ ගම. අර ධන 130 අයින් කරන්න දෙපැත්තටම ඍණ 130ක් දැම්ම. ඒතර මෙතන ಗುಣ කිරීම දෙක අයින් කරන්න බෙදීම දෙකක් දැම්ම දෙපැත්තට. මේක බලන්න. මේ තුනේ එකතුව. ඒ කියන්නේ x එකතු කිරීම x සමානයි අංශක 180. මෙතන 1x. ඒතර එකතු කරාම 3x සමානයි අංශක 180. අර විදිහටම මෙතන බෙදන්න ඕනේ කීයෙන්ද? එතකොට දෙපැත්තම. මෙතන x හොයන්න දෙපැත්තම දෙකෙන් බෙදුවා වගේ මෙතන බෙදන්න ඕනේ 3. එතකොට අපිට උත්තරේ එනවා x සමානයි 180 3ෙන් බෙදුවාම 18 3ම 6යිනේ අංශක 60යි. දැන් මේ ගණන් දෙකේ පොඩි විශේෂත්වයකුත් තියෙනවා. මොකද්ද? මේ ත්‍රිකෝණය බලන්න කෝණ දෙකක් සමාන වෙලා තියෙනවා නේද? අපි පාදානුව වර්ගීකරණය කරනකොට පාද දෙකක් සමාන ත්‍රිකෝණ වලට මොකද්ද කියන්නේ? සමද්විපාද ත්‍රිකෝණ කියලා. පාද දෙකක් සමාන. එතකොට මතක තියාගන්න අපි නිකන් වැඩිපුර දැනුම වැඩි වුණාට කමක් නැහැනේ. ත්‍රිකෝණයක් සමද්විපාද නම් අනිවාර්යෙන් මේ සමාන පාද දෙක මේ දෙක වෙන්න ඕනේ. කොහොමද මේ? මොකද මේ කෝණ දෙක සමානයිනේ. එහෙනම් මේ පාද දෙක සමාන වෙන්න ඕනේ. හරිද? දැන් මේ බලන්නකො මේක ඇවිල්ලා අපි ඉගෙන ගත්ත නේද පාදානුව වර්ගීකරණයේදී පාද තුන සමාන නම් සමපාද ත්‍රිකෝණ කියලා. එහෙනම් ළමයි
මේ කෝණ තුන සමාන නම් අනිවාර්යෙන් මේකේ පාද තුනක් සමාන වෙන්න ඕනේ. ඒතර ඒ කියන්නේ මේක තියෙන්නේ මෙතන මොකද්ද? සමපාද ත්‍රිකෝණයක්. අරක සම ද්විපාද ත්‍රිකෝණයක්. අපි වැඩිපුර දැනුමට ඒක චුට්ටක් තියාගමු. ඊළඟට බලන්න මේකේ මේ පස්වෙනි ගාන. මෙතන 2x තියෙනවා, මෙතන 3x තියෙනවා, මෙතන 60 තියෙනවා. අපි දන්නවා මේ කෝණ තුන එකතු කරාම අංශක 180. දැන් අපි මේ තුන එකතු කරනවා. 2x එකතු කිරීම 3x එකතු කිරීම 60. මේ තුන එකතු කරාම අපි දන්නවා උත්තරේ එන්න ඕනේ අර මේ මුළු තුන එකතු කරා වගේ මේ මුළු තුන එකතු කරා වගේ උත්තරේ 180ක් එන්න ඕනේ නේද? ඒ කියන්නේ 5යි මෙතන 3යි x 2යි x එකතු කරාම සජාතීය පද 5යි x එකතු කිරීම 60 සමානයි 180යි. ඊට පස්සේ මේ 60 අයින් කරන්න ඕනේ නේ දෙපැත්තෙන්ම 60 60 අඩු කරලා නේද? එතකොට 5යි x සමානයි 120ක් වෙනවා. 180න් 60ක් අඩු කරා. දැන් අපිට තියෙන්නේ දෙපැත්තම කීයෙන්ද බෙදන්න ඕනේ x හොයන්න නම්. සමීකරණ පාඩමේ 5න් බෙදන්න. 5න් බෙදුවොත් දෙපැත්තම x මේ පැත්තෙන් එනවා 5 කැපිලා ගිහිල්ලා 12ට 5 ඒවා 2ක් 10යි 2ක් ඉතුරුයි 20ට 5 ඒවා 4යි. අංශක 24. එතකොට ළමයි අපි මෙහෙම ඇහුවොත් මේ x හොයන්න නෙමෙයි අපිට අනිත් කෝණ හොයන්නේ කියලා ඇහුවොත් දැන් x වලට උත්තරේ හෙව්වට පස්සේ අපිට පුළුවන් නේද 2x වලට උත්තරේ දෙන්න. මේක අනිත් කෝණ දෙක දැන් මේ කෝණේ අපිට උත්තරයක් දෙන්න පුළුවන් 2x. ඒ කියන්නේ 2 ගුණ කිරීම x කියන්නේ 24. මෙතන ඇවිල්ලා 3x. මේ කෝණයට උත්තරයක් දෙන්න පුළුවන් 3 ගුණ කිරීම x කියන්නේ 24. ඒතර දෙවරක් 24 මේ කෝණයේ අංශක 48ක් ලැබෙනවා. තුන්වරක් 24 කියන්නේ තුන්වරක් 4 12යි 12න් දෙක දැන් එකක් ඉතුරුයි. තුන්වරක් 2 6 1යි 7යි. ඒ කියන්නේ මෙන්න මේ කෝණය 72යි කියලා. ඒතර 48යි 72යි. මේ කෝණය 48යි. මොකද x වගේ දෙගුණයක්. මේ කෝණය ඇවිල්ලා x වගේ තුන් ගුණයක් 72යි. හරිනම් මේ තුන එකතු කරාම ඒ කියන්නේ 60යි 48යි 72යි. මේ තුන එකතු කරාම බලමු 8යි 2යි 10න් බෙදලා එකක් ඉතුරුයි. 6යි 4යි 10යි 7යි 17යි 1යි 18යි. හරියටම අංශක 180 වෙනවා නේද? දැක්කද? ඒ විදිහට අපිට අනිත් කෝණ දෙකත් x හෙව්වට පස්සේ හොයලා දෙන්න පුළුවන්. ඊළඟ බලන්න මෙතනත් එහෙමයි. දැන් මේ කෝණ තුනම a වලින් තියෙන්නේ. එහෙනම් අපි බලමු a එකතු කිරීම 2යි a එකතු කිරීම 3යි a සමානයි අංශක 180යි. මෙතන 1යි. ඒතර 3යි 6යි සමානයි 180යි. එහෙනම් දෙපැත්තම 6න් බෙදුවොත් a සමානයි කීයක් වෙනවද? 18ට 6වත් 3යි. කියන අංශක 30යි. අංශක 30යි. a අංශක 30යි. එහෙනම් 2යි a කියන්නේ මෙතන 2යි a කෝණේ කීයද අංශක? 30ව 2ක් 60යි. ඊළඟ අනිත් එක 3යි. 3යි a කියන්නේ a 30යිනේ. 30ව 3ක් කීයද? අංශක 90යි. ওই විදිහට අපිට ඒ ත්‍රිකෝණයේ කෝණ තුනක් මේ විදිහට හොයන්න පුළුවන්. බලන්න 60යි 30යි 90යි 180යි. ත්‍රිකෝණයේ කෝණ තුන එකතු කරාම 180 අපිට ලැබෙනවා. අපි බලමු අපිට කියනවා මේ ගානේ x කෝණය හොයන්න y කෝණය හොයන්න කියලා. x වලගේයි y වලගේයි කෝණ දෙකේ අගයන් දෙක හොයන්න කියලා. එතකොට බලන්න අපිට ඉස්සෙල්ලම හොයන්න පුළුවන් xද yද? දැනට තියෙන දැනුමෙන් අපිට x හොයන්න පුළුවන් ඉස්සෙල්ලමනේ. ඇයි අපි දන්නවා මේ තුනෙන් දෙකක් දන්නවනේ. අනිත් මේක හොයන්න පුළුවන් සමීකරණයක් ලියලා ඉස්සෙල්ලා වගේ. එහෙමනම් අපි බලමු මොකද සමීකරණය? x එකතු කිරීම 70 එකතු කිරීම 38 x එකතු කිරීම 70 එකතු කිරීම 38 සමානයි අංශක 180යි. දැන් අර ඉස්සෙල්ලා ගණන් දැන් 4ක් 5ක් හදලා දැන් අපිට ප්‍රැක්ටිස් ටිකක් නේද? ඔව්. මේ දෙක එකතු කරාම 8යි 7යි 3යි 10යි 108යි. දැන් මට කියන්න බලන්න දැන් මොකද කරන්න ඕනේ x හොයන්න නම්? අන්න හරි. මොකද 108ක් අඩු කරන්න. රයිට් අඩු කරමු.
x එකතු කිරීම 108 මේ පැත්තෙනුත් 108ක් අඩු කරමුලු. මේ පැත්තෙනුත් 108ක් 180න් 108ක් අඩු කරමු. එතන මේක කැපිලා යනවා. එතකොට අපිට උත්තරයක් එනවා x සමානයි 180න් 108ක් අඩු කරන්න. අපිට හිතෙන් අඩු කරන්න බැරි නම් අපි පැත්තක ලියා ගන්න 180න් 108ක් අඩු කරනවා කියලා. ඔහොම අඩු ලියාගෙන අඩු කරන්න. 10න් 8ක් 2යි 7යි 72යි. අංශක 72යි. දැන් y හොයන්නේ කොහොමද? x අපි හෙව්වා. දැන් මේ කෝණය ඇවිල්ලා අපිට ආවා අංශක 72ක් නේද? ඒතර අපි දැන් දන්නවා ඉස්සෙල්ලා සරල කෝණය ගැන මම ඔයගලන්ට ඉගෙනුවානේ. සරල කෝණයක් කියන්නේ මේ දෙක එකතු කරාම කීයක් එන්න ඕනේද? 180. ඒ කියන්නේ මේ 72යි y. මේක 72 නේ දැන්. 72යි y. y එකතු කිරීම 72 සමාන වෙන්නේ එතකොට 180ට. හේතුව සරල කෝණයක්. හරි. එහෙමනම් අපි ඉස්සෙල්ලාම ගණන් හැදුවා වගේ මේ 72 අයින් කරගන්න එපාද? කොහොමද 72 අයින් කරන්නේ? මේ පැත්තෙනුත් 72ක් අඩු කරනවා. මේ පැත්තෙනුත් 72ක් අඩු කරනවා. දෙපැත්තෙන්ම 72 අඩු කරනවා. එතකොට අපිට එනවා y සමානයි 180න් 72ක් අඩු කරාම කීයද? 10න් 2ක් 8යි 7න් 7ක් 0යි 1යි. උත්තරය අංශක 108ක් එනවා y වල අගයට. මේ අපි කියනවා සාමාන්‍යයෙන් මේ ත්‍රිකෝණයක මේ පාදයේ දික් කරාම හැදෙන බාහිර කෝණය කියලා කියනවා මේ y-ට. හරිද? මේ ත්‍රිකෝණයේ මේ පාදයේ මෙහාට දික් කරාම හැදෙන බාහිර කෝණයක්. දැන් අපි ඉස්සෙල්ලා අභ්‍යන්තර කෝණ තුනනේ 180යි කියලා ඉගෙන ගත්තේ. දැන් මෙතන බාහිර කෝණේ ත්‍රිකෝණයේ මේ තමයි බාහිර කෝණය. ඒතකොට අපි බාහිර කෝණ පිළිබඳව ওই විදිහට දැනගෙන ඉන්න ඕනේ. මොකද ඔයගොල්ලන්ට ඊළඟ අවුරුදු වලදී මේ බාහිර කෝණ අතර සම්බන්ධයක් තියෙනවා. හොඳේ? ඒකෙන් ඉදිරි පාඩම් වලදී තියෙනවා. ඉතින් ඒක බාහිර කෝණයක් කියන්නේ මොකක්ද කියලා හඳුනගෙන ඉන්න. හොඳයි ළමයි. අපි දැන් බලමු ටිකක් පොඩ්ඩක් සංකීර්ණ පොඩි ගැටලුවක්. මෙතන ඔයගොල්ලන්ට ත්‍රිකෝණ එහෙම පේනවද? ත්‍රිකෝණ කීයක් විතර පේනවද? මෙතන තියෙනවා චූටි ත්‍රිකෝණයක්. මෙතනක් තියෙනවා පොඩි ත්‍රිකෝණයක්. ඒ දෙක විතරද පේන්නේ? මෙතන තියෙනවා ලොකු ත්‍රිකෝණයක් නේ. ඒ වගේම මෙතනක් තියෙනවා ලොකු ත්‍රිකෝණයක්. ඒතර මේ රූපය ඇතුලේ ගොඩක් ත්‍රිකෝණ හතරක් තියෙනවා නේද? ඒතර අපි දැන් ත්‍රිකෝණවල කෝණ තුන එකතු කරාම 180යි කියලා දන්නවනේ. දැන් බලන්න අපි ඉස්සෙල්ලා බලමු දැන් මේ ත්‍රිකෝණේ නම් අපිට වැඩක් නැහැ. මේ දෙකම දන්නේ නැහනේ. මේකත් වැඩක් නැහැ. මේ ලොකු ත්‍රිකෝණේ පොඩ්ඩක් බලන්නකෝ. මේ ත්‍රිකෝණේ මේ මුල්ල A, මේ මුල්ල 70යි, මේ මුල්ල 30යි. අන්න දැක්කද? දෙකක් දන්නවනේ. එහෙනම් අපිට ඒ හොයන්න පුළුවන්. දැක්කද? දැන් පොඩි සමීකරණයක් ලියන්න. A එකතු කිරීම 70 එකතු කිරීම 30. A එකතු කිරීම 70 එකතු කිරීම 30 සමානයි 180යි. අපි මේ ඇයි මේ සමීකරණය ලියුවේ? මෙන්න ප්‍රශ්න. A කීයද B කීයද? හොයන්න තියෙන්නේ අපිට. එතකොට අපි දැන් පෙර පරිදි 70යි 30යි 100යි. දැන් මේ 100 අයින් කරන්න. අපි දන්නවා දැන් මේ 100 අයින් කරන්න හැටි. නේද? සමීකරණයේ දෙපැත්තෙන්ම මොකද කරන්නේ? 100 අඩු කරනවා. එතකොට මේ පැත්තේ කැපිලා ගියාම A එනවා. මෙතන එනවා 80. අන්න අපි දැන් මේ උත්තර දෙකෙන් එකක් හොයාගත්තා. තව එකක් හොයන්න තියෙනවා. දැන් A වලගේ කීයද? 80යි. අපි දැන් මෙන්න මේ කෝණයේ අංශක 80යි කියලා හොයාගෙන ඉවරයි. දැන් බලන්න අපි මේ B කෝණය හොයන්න නම් බලන්න B කෝණය අඩංගු ත්‍රිකෝණයක් තියෙනව නේද? කො මේ B කෝණය අඩංගු ත්‍රිකෝණය මෙන්න මේක නේද? දැන් B තමයි හොයන්න තියෙන්නේ. දැන් A හෙව්වින්ද 80යි කියලා. මේකක් දන්නවනේ දැන් දෙකක් දන්නවා දැන්. එහෙනම් අපිට පුළුවන් දෙකක් දන්නවා නම් මේ B කෝණය හොයන්න. ඒ කියන්නේ ත්‍රිකෝණේ කෝණ තුන එකතු කරාම සමීකරණයක් ලියනවා දැන් නැවත. B එකතු කිරීම 80 එකතු කිරීම 20. B එකතු කිරීම 80 එකතු කිරීම 20 සමාන වෙන්නේ 180ට.
අපි සමීකරණයක් ලියුවා ත්‍රිකෝණයේ කෝණ තුන එකතු කරාම 180යි කියලා. එතකොට B එකතු කිරීම මෙතන 80යි 20යි කීයද? 100යි. සමානයි 180යි. එතකොට අපිට පුළුවන් මේ 100 අපි මෙතනින් ඉවත් කරගන්න 100ක් අඩු කරලා එහෙනම් මේ පැත්තෙනුත් මම 100ක් අඩු කරනවා. එතකොට 100 ඉවත් වුණා. ඇයි මේ දෙපැත්තෙන්ම අඩු කරන්නේ? සමාන ලකුණ කියන්නේ දෙපැත්ත සමානයි කියන එක, බැලන්ස් කියන එක. තරාදිය බැලන්ස් වෙලා තියෙන්නේ. තරාදියේ මේ තරාදියේ වම් පැත්තෙන් මොනවා හරි අයින් කරොත් බැලන්ස් එක නැති වෙලා යනවනේ. එහෙනම් වම් පැත්තෙන් අයින් කරොත් ඊට සමාන දෙයක් තරාදියේ දකුණු පැත්තෙනුත් අයින් කරන්න ඕනේ. ඒකයි මේ දෙපැත්තෙම 100 අඩු කරන්නේ. හරි. එතකොට B සමානයි කීයද අංශක 80යි. එතකොට මේකත් හරි. එතකොට A වලගේයි B වලගේයි අපි දෙකම හෙව්වා. එහෙමනම් ළමයි අද මම පොඩි කෙටි කාලයක් තුල ඔයගලන්ට ත්‍රිකෝණ පිළිබඳව තියෙන ගණිතමය සංකල්පයන් කියලා දීලා ගණන් ටිකක් හැදුවා. මේ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරන්න අභ්‍යාස මාලාවේ ඔයගොල්ලන්ගේ විශාල ගණන් ප්‍රමාණයක් අපි හැදුවා. එකක් දෙකක් තමයි අපි අතෑරියේ එක සමාන ගණන් වගේ. ඉතින් ඔයගොල්ලෝ ලොකු දැනුමක් මගෙන් ලබා ගත්තයි කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් මම අද දින ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. නැවත හමු වීමේ බලාපොරොත්තුවක් ඇතුව එහෙනම් සුබ දවසක් ප්‍රාර්ථනා කරමි. ආයුබෝවන්.